හොඳයි දරුවනේ ජෛව පද්ධති තාක්ෂණයේදී උසස් පෙළ අපි 12 වෙනි ශ්‍රේණිය 7 වෙනි ඒකකයට අදාළ 7 වෙනි ඒකකයේ දෙවන කොටසයි දුවේ පුතේ සාර්ථකව සාකච්ඡා කරමින් සින්දුල පුතාලත් එක්ක විශේෂයෙන්ම ආහාරමේ මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් කතා කරන්න දුවේ පුතේ රයිට් හොඳයි අපි බලමු දරුවනේ විශේෂයෙන්ම මේ සැලසුම් කරන ලද වගා ක්‍රමයක් සඳහා උචිත මත්ස්‍ය විශේෂ තෝරා ගැනීම අපි ප්ලෑන් කරලා සිදු කරන මත්ස්‍ය වගාවක් සඳහා කල්ච් එකක් රයිට් ඒ සඳහා ගැලපෙන සුදුසු මත්ස්‍ය විශේෂ තෝරගන්නේ කොහොමද කියලා බලන්න පුතේ. විශේෂයෙන් අපි දන්නවා මිරිදිය මත්ස්‍යයෙන් ගත්තාම දරුවනේ අපේ ලංකාවට හඳුන්වා දුන්න වෙනත් රටවලින් අපේ ලංකාවට හඳුන්වා දුන්න මිරිදිය මත්ස්‍ය විශේෂ ඉන්නවා. ඒ වගේම අපේ ලංකාවට ආවේනික එන්ඩමික් කට්ටිය ඉන්නවා. ලෝකේ වෙන කොහෙවත් නැති ලංකාවේ පමණක් දකින්න ලැබෙන ආහාරමේ මත්ස්‍ය විශේෂ ඉන්නවා දරුවනේ. අපි ඒවා chart වලින් වෙනම බැලුවා කොහොමද කියන එක සම්බන්ධයෙන් කලින් ඒකවලදී කලින් කොටස් වලදී. ඒ වගේම දරුවනේ දැන් අපි අපේ ලංකාවට හඳුන්වා දුන්න මත්ස්‍ය විශේෂ වෙනත් රටවලින් විශේෂයෙන්ම තිලාපියා විශේෂ අපි දන්නවා තිලාපියා නයිලොටිකස් තිලාපියා මොසම්බිකස් කියලා තිලාපියා විශේෂ ඉන්නවා දරුවනේ ගිෆ්ට් තිලාපියා රතු තිලාපියා ඊටාම ජනප්‍රිය ආහාරමේ මත්ස්‍ය වර්ගයක් පුතේ රසවත් බහුලව වගාවන් සඳහා පොකුණු තුල මඩ පොකුණු තුල වගා කිරීම සඳහා බහුලව යොදා ගන්නවා දරුවනේ දේශීය වෙළඳපොළ තුල වගේම මේ අපනයනය සඳහා දැන් පුතේ මේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේ මත්ස්‍ය විශේෂ අපනයනය සඳහා යොදා ගැනීමට ඒ වගේම දරුවනේ ඉන්දියන් කාෆ් විශේෂ ඉන්නවා දරුවනේ අපි කියනවා ග්‍රාස් කාෆ් තනකොළ කාෆයා ඒ වගේම කොමන් කාෆ් සාමාන්‍ය කාෆයා සහ අපි කියනවා හිසලකු කාෆයා බිග් හෙඩ් කාෆ් වර්ග ගන්න පුළුවන් දරුවනේ ඊට අපිට මිරිගාල් රෝහු කැටලා වැනි මත්ස්‍ය ඉන්දුවේ පුතේ අපිට විශේෂයෙන්ම ලංකාවේ ජනප්‍රිය වගා කිරීම සඳහා යොදා ගන්නා මිරිදිය මසුන් විදියට හඳුන්වන්න පුළුවන් පුතේ ස්වභාවික ජලාශවලත් පුතේ රට අභ්‍යන්තර ජලාශවල වැව් ආශ්‍රිතවත් වගා කිරීම ස්වභාවික වගා කිරීම සිදු කරනවා පුතේ ඊට අමතරව මේගොල්ලෝ මඩ පොකුණු තුල වගා කිරීම සිදු කරනවා සකස් කරගත්ත පොකුණු තුල පොකුණු සරු කිරීම වගේ පොකුණු තුල ඇල්ගී සහ ප්ලවාංග වර්ධනය වීම සිදු කරවලා ඊට අමතරව මේ මත්ස්‍යයන් සඳහා ආහාර ලබා දීම කෘත්‍රිමව සකස් කරන ලද ආහාර අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සහිත කෘත්‍රිමව සකස් කරන ලද ආහාර මත්ස්‍ය ආහාර ලබා දීම සිදු කරන දරුවනේ දිනකට දෙවරක් වගේ කාලයක් මේ ආහාර ලබා දීම සිදු කරලා ඉතාම සූක්ෂම විදිහට මේ නඩත්තු කරමින් අපි කිව්වා සූක්ෂම ක්‍රමය අර්ධ සූක්ෂම ක්‍රමය විදිහට කතා කරලා තියෙනවා ක්‍රම විශේෂයෙන්ම මේ මනාව නඩත්තු කරමින් පාලනය කරමින් මේ ක්‍රියාවලි මත්ස්‍ය රෝපණය සිදු කරන ලැබුණේ විශේෂයෙන්ම ආහාරමය මත්ස්‍ය වගාව ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීම වගේම දරුවනේ ආදායමක් ලබා ගැනීමට ආදායමක් ඉපවීමට අවස්ථාවක් ලැබෙනවා ඒ වගේම විදේශ වෙළඳපොළ සඳහාත් මේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම සඳහා විශේෂයෙන්ම අපි දන්නවා කරදිය මසුන් වගේම මේ මිරිදිය මසුන් සඳහාත් වැඩි ඉල්ලුමක් දැන් ලෝක වෙළඳපොළ තුල වගේම දේශීය වෙළඳපොළ තුල දකින්න ලැබෙනවා දරුවනේ විශේෂයෙන්ම කරදිය මත්ස්‍ය වගාවෙන් ලබා ගන්න ආශ්‍රයන ප්‍රමාණවත් නොවන නිසා පුතේ මේ මත්ස්‍ය රෝපණය පුතේ ඇත්තටම දැන් බහුලව දකින්න තියෙන ක්‍රමවේදයක් විදිහට මේ විශේෂයෙන් ජලයේ ජීවීන් වගා කිරීම ජල ජීවි වගාව හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ එහෙනම් අපි බලමු විශේෂයෙන්ම සැලසුම් කරන ලද වගා ක්‍රමයක් සඳහා උචිත මත්ස්‍ය විශේෂ තෝරගන්නේ කොහොමද කියන ආකාරය පුතේ අපි කතා කරමු. ඉතින් පුතේ විශේෂයෙන්ම ජල ජීවි වගාවේදී මත්ස්‍ය විශේෂ වගේම ස්ථාන විශේෂ හා බෙල්ලන් විශේෂ වගාව සඳහා යොදා ගන්න පුළුවන් පුතේ ප්‍රධාන වශයෙන් ලංකාවෙත් මේ ස්ථාන විශේෂ වගාව ඉතාම ජනප්‍රියව සිදු වෙනවා පුතේ විශේෂයෙන්ම පුත්තලම හලාවත මීගමුව ප්‍රදේශ ඇසුරු කරගෙන කිවුල්දිය ආශ්‍රිතව පුතේ කිවුල්දිය ආශ්‍රිතව ඇසුරු කරගෙන පුතේ මේ ස්ථාන වගාව ප්‍රධාන වශයෙන් සිදු වෙනවා පුත්තලම ඒ වගේම හලාවත සිට මීගමුව දක්වා දරුවනේ මේක ව්‍යාප්ත වෙලා තියෙනවා මේ ඉස්සන් වගා විස්සන් කොටු දකින්න පුළුවන් මහා පරිමාණ ව්‍යාපාර විදිහට ලංකාවේ කරගෙන යනවා දරුවනේ විශේෂයෙන්ම අපනයනය සඳහා මේ කොටු තුල පොකුණු තුල ඉස්සන් වගා කිරීම සිදු කරනවා දුවේ පුතේ. ඉතින් ඊටාම ඉහළ විදේශී විනිමයක් උපය ගන්න පුළුවන් ආදායමක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට පුතේ මේ ඉස්සන් අපනයනය අපිට හඳුන්වන්න පුළුවන් දේශීය වෙළඳපොළ තුල වගේම විදේශීය වෙළඳපොළ තුල ඉහළ ඉල්ලුමක් තියෙනවා මේ අපේ රටේ ඉස්සන් අපනයනය සඳහා ඊටාම ජනප්‍රිය බවක් ලබාගෙන තියෙනවා දරුවනේ මේක මහා පරිමාණයෙන් ඉස්සන් වගාවත් ජල ජීවි වගාවට සිදු කරනවා ඊට අමතරව බෙල්ලන් වගාව සහ මේ විශේෂයෙන්ම මිරිදිය මත්ස්‍ය වගාව. මොකද කිවුල්දිය වගාව ලංකාවේ බහුලව සිදු කෙරෙන්නේ නැහැ. සාමාන්‍ය අඩුවෙන් කෙරෙන්නේ. ඊට අමතරව අපි දන්නවා මේ කිවුල්දිය නෙවෙයි දරුවනේ අපි කියන කරදිය වගාවයි අඩුවෙන් සිදු වෙන්නේ නැති තරමට වගේ තියෙන්නේ. වෙනත් රටවල කරදිය තුලත් ජල වගාව ජීවීන් වගා කිරීම සිද්ධ කරනවා. ඊට අමතරව අපි දන්නවා මේ බ්‍රැකිෂ් ෂෝට නැත්තම් කිවුල්දිය තුලත් ලංකාවේ කිවුල්දිය සහ මිරිදිය තුල වගා කිරීම සිදු කරනවා. රයිට් හරි. එතකොට එහෙනම්
ජලජීවි වගාවේදී විවිධ මත්ස්‍ය විශේෂ ඉස්සන් විශේෂ වගේම බෙල්ලන් විශේෂ වගාව සඳහා යොදා ගන්න පුළුවන් පුතේ. මේ වගාවට සුදුසු ජලජ ජීවීන් තෝරා ගැනීමේදී මේ විශේෂවල ලක්ෂණ වැදගත් වෙනවා පුතේ විශේෂයෙන්. ඒ කියන්නේ අපිට ලොකුවට සාකච්ඡා කරන්න නැහැ විස්තරාත්මකව කතා කරන්න නැහැ දරුවන්ට මේ විශේෂයෙන්ම මට මත්ස්‍යයන් හඳුන්වලා දීම ගැන කතා කරනවා දරුවනේ මම මෙතනදී විශේෂයෙන්ම අඳුරා ගැනීම හඳුනා ගැනීම ප්‍රායෝගිකව අපිට මේ දේවල් වැදගත් වෙනවා විශේෂයෙන්ම මත්ස්‍යයන් ආහාර මේ මසුන් හඳුනා ගැනීම ඒ මසුන් හඳුනා ගැනීමේ රූපයෙන් දැකලා ඒ අඳුර ගන්න පුළුවන් විදිහට දරුවනේ මේ අපිට විශේෂයෙන් මත්ස්‍යයන් හඳුනා ගැනීම වැදගත් වෙනවා මේ ග්‍රාස් කාෆ් බිග් හෙඩ් කාෆ් කොමන් කාෆ් ආහාර මේ මසුන් ගත්තාම පුතේ ඊට පස්සේ කැට්ලා ඊට පස්සේ මිරිගාල් දරුවනේ සිල්ව කාෆ් ඉන්නවා නේද සිල්ව කාෆ් ඉන්නවා රිදී කාෆයා තනකොළ කාපයා සාමාන්‍ය කාපයා හිස ලොකු කාපයා ඊට පස්සේ ගත්තාම ආහාරයෙන් මසුන් විදිහට කැට්ලා ඉන්නවා දරුවනේ කැට්ලා මිරිගාල් ඉන්නවා ඊට පස්සේ අපි දන්නවා තිලාපියා ඉන්නවා තිලාපියා මොසැම්බිකස් සහ තිලාපියා නයිරෝටිකස් ඉන්නවා මේගොල්ලෝ අපි දන්නවා වෙනත් රටවලින් විදේශ රටවලින් අපේ රටට හඳුන්වා දුන්න මත්ස්‍ය විශේෂ අපේ රටේ ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා දරුවනේ ඊට අමතරව අපේ රටේ දේශීය විශේෂ විදිහට හුංගා ලූලා කාවයිය වගේ මස් සිද්දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන් අපේ රටේ දේශීය විශේෂ විදිහට ලෝකේ වෙනත් කොහෙවත් දකින්න නැති අපේ රටේ පමණක් දකින්න තියෙන එන්ඩමික් කට්ටියත් ඉන්නවා ඒ වගේම විසිතුරු මත්ස්‍යයන් අතරත් අපිට අපේ රටේ විතරක් ආවේනික වෙච්ච කට්ටිය හිටියා ඔයගොල්ලන්ට මතක ඇති හල්මල් දණ්ඩියා ගල් පාණ්ඩියා ඊට පස්සේ බන්දුල පෙතියා නේද ළමයි එතකොට එවැනි මත්ස්‍යයන් බුලත් අපයා ඒ අපේ රටට විතරක් ආවේනික කට්ටිය දරුවෝ රයිට් හරි එතකොට වගාව සඳහා සුදුසු ජීවීන් තෝරා ගැනීමේදී පුතේ මේ විශේෂවල පහත ලක්ෂණ ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ මේ ලක්ෂණ මත්ස්‍යයන් තුල අඩංගු වීම ඒගොල්ලන්ට හැකියාවක් තියෙනුනේ කෙටි කාලයකදී වැඩි වර්ධනයක් ලබා ගන්න වැඩි වර්ධන විලාසයක් දැඩි වර්ධන විලාසයක් කෙටි කාලයක් තුල වැඩි වර්ධනයක් ලබා ගන්න හැකියාවක් තියෙනුනේ පුතේ මේ අපි වගාව සඳහා තෝරා ගන්න ආහාර මේ මත්ස්‍යයන් ගත්තාම ඒගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක් වෙන්න ඕනේ පුතේ කෙටි කාලයකදී ඒ මත්ස්‍යයන් තුල කෙටි කාලයකදී දරුවනේ කෙටි කාලයකදී වැඩි වර්ධන වේගයක් ලබා ගත හැකි වෙන්න ඕනේ. මේ තෝරගන්න මත්ස්‍යයන්ට හැකියාවක් තියෙන්න ඕනේ පුතේ කෙටි කාලයකදී වැඩි වර්ධන වේගයක් ඒගොල්ලෝ තුල පවත්වා ගන්න ඕනේ. තියෙන මත්ස්‍ය විශේෂ තෝරා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මේ කෘත්‍රිම ආහාර භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ අගයක් ගැනීම වැදගත් වෙනවා. කෘත්‍රිම ආහාර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාව පුතේ ඉහළ අගයක් ගැනීම වැදගත් වෙනවා. හරි. ඒ වගේම විවිධ දේශගුණ තත්ත්ව යටතේ පහසුවෙන් වගා කරන්න පුළුවන් මත්ස්‍යයන් වෙන්න ඕනේ. කෘත්‍රිම තත්ත්ව යටතේ අභිජනන හැකියාව තියෙන්න ඕනේ. කෘත්‍රිම ආහාර අනුභවයට තියෙන රුචිය වැඩි වීම වෙන්න ඕනේ. ඒගොල්ලෝ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් සහිත මත්ස්‍යයන් වෙන්න ඕනේ. මාංශවල රසවත්භාවය පසු අසුණු තාක්ෂණය මගින් කල් තබා ගැනීමට හැකි බව අන්න බලන්න. එහෙනම් විශේෂයෙන්ම කතා කරන්නේ සැලසුම් කරන ලද වගා ක්‍රමයක් සඳහා පුතේ ගැළපෙන උචිත සුදුසු මත්ස්‍ය විශේෂ තෝරා ගැනීම සහ ඔවුන් සතු පැවතිය යුතු මේ සුවිශේෂිත ලක්ෂණ මේ ආකාරයට තෝරා ගැනීමට. එහෙනම් ජලජීවී වගාවේදී විවිධ මත්ස්‍ය විශේෂ ඉස්සන් විශේෂ හා බෙල්ලන් විශේෂ වගාව සඳහා යොදා ගන්න පුළුවන් බව අපි දන්නවා. right? ඉතින් පුතේ මේ වගාවට සුදුසු ජලජ ජීවීන් තෝරා ගැනීමේදී මේ විශේෂයෙන්ම මිරිදිය මත්ස්‍ය වගාවේදී ආහාරමය මත්ස්‍ය වගාවේදී ඒ සඳහා වගාවන් සඳහා වඩාත්ම සුදුසු ගැළපෙන මත්ස්‍ය විශේෂ තෝරා ගැනීමේදී දරුවනේ right හරි අපි මේ විශේෂවල තියෙන ලක්ෂණ පිළිබඳ දැනුවත් වීමත් වැදගත් වෙනවා දරුවනේ මේගොල්ලෝ මේ වගාවන් සඳහා යොදා ගන්න මේ විශේෂ සතු ලක්ෂණ පුතේ ඊ타ත්ම වැදගත් වෙනවා විශේෂයෙන් මේ සඳහා යොදා ගන්නා තෝරගන්න මත්ස්‍ය විශේෂ කෙටි කාලයකදී වැඩි වර්ධන වේගයක් ලබා ගන්න පුළුවන් මත්ස්‍ය විශේෂ වෙන්න ඕනේ පුතේ. කෙටි කාල සීමාවකදී මේගොල්ලන්ගේ growth එක නැත්නම් වර්ධන වේගයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙන මත්ස්‍ය විශේෂ වෙන්න ඕනේ පුතේ. විශේෂයෙන්ම අපි යොදා ගන්නා මිරිදිය මසුන් එහෙම හැකියාවක් තියෙන මත්ස්‍ය විශේෂ. හරිද? අපේ රටට හඳුන්වා දුන්න මත්ස්‍ය විශේෂ ඉන්නවා. අපි කලින් කතා කරමු. කෙටි කාලයකදී වැඩි වර්ධන වේගයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ දරුවෝ.
right? ඒ වගේම දරුවනේ කෘතිම ආහාර භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ අගයක් ගැනීම. ඒගොල්ලෝ මේ කෘතිම ආහාර ගැනීමේ හරිද? භාවිතා කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ අගයක් ගැනීමත් වැදගත් වෙනවා දරුවනේ. මේ වර්ධනය සඳහා ඒගොල්ලොන්ගේ ක්‍රියාවලින් සඳහා. විවිධ දේශගුණ තත්ත්ව යටතේ පහසුවෙන් වගා කරන්න පුළුවන් වෙන්න ඕනේ. පවතින විවිධ දේශගුණ තත්ත්වයන් යටතේ අපි දන්නවා වියලි කලාපීය ප්‍රදේශ වියලි කලාපේ අපි දන්නවා මේ කාලීන ජලාශ තියෙනවා දරුවනේ. ඉතින් මේ විවිධ දේශගුණික තත්ත්ව යටතේ අපි දන්නවා සුළං අධික නැත්නම් අධි උෂ්ණත්වය වැඩි සීත දේශගුණික තත්ත්ව උෂ්ණ දේශගුණික වියලි දේශගුණික තත්ත්ව යටතේ. ඉතින් මෙන්න මේ ආකාරයේ වෙරයිටි මේ අපි කියනවා වෙනස්කම් සහිත විවිධ වෙච්ච දේශගුණික තත්ත්ව යටතේ වගා කරන්න පුළුවන් මත්ස්‍ය විශේෂ වීම වඩාත් වැදගත් වෙනවා පුතේ. අනුව අපිට ඒ කලාප සඳහා උචිත ඔවුන් ඊටාම හොඳින් වර්ධනය වන ආකාර අපිට මේ අනුව තෝරා ගැනීමට දරුවනේ අවස්ථාව ලැබෙනවා. හොඳයි. එතකොට එහෙනම් මේගොල්ලෝ තවත් දෙයක් තමයි කෘතිම තත්ත්ව යටතේ අභිජනනය කරන්න හැකියාවක් තියෙනුනේ. අභිජනනය කිරීම අපි දන්නවා විශේෂයෙන්ම අභිජනනය මගින් තමයි අපි පැටවුන් බිහි කරගන්නේ. අපිට අවශ්‍ය කරන ඇඟිල්ලන් තැම්පත් කරන්න අවශ්‍ය මත්ස්‍ය පැටවුන් නේද පුතේ? එතකොට මේ සඳහා අපි දන්නවා මේ ප්‍රජනන ක්‍රියාවලිය හරි විශේෂයෙන්ම අපිට කෘතිමව අභිජනනය සිදු කරන්න පුළුවන් විශේෂ වීම වඩාත් වැදගත් දරුවනේ. අපිට අවශ්‍ය නිරෝගී පැටවුන් කෙටි කාලයකදී ලබා ගැනීම සඳහා පුතේ අපිට නිරෝගී මත්ස්‍ය පිරිසක් කොටසක් කණ්ඩායමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා අපිට. එහෙනම් විශේෂයෙන්ම කෘතිම තත්ත්වයටතේ අභිජනන හැකියාවක් සතු විය යුතුයි මත්ස්‍යයන්. කෘතිම ආහාර අනුභවයට තියෙන රුචිකත්වයේ වැඩිවීම. මොකද අපි මේ විශේෂයෙන්ම වගා කිරීමේදී ස්වභාවික ජලාශවල නම් අපි වැව් වල වගේ වගා කරනකොට අපි ස්වභාවික ආහාර මතයි යැපෙන්නේ. අපි ස්වභාවිකව මේ තත්ත්වයන් පාලනය වෙනවා. ජලයේ තත්ත්වයන් අපි පාලනය කරන්න යන්නේ නැහැ. කෘතිම ආහාර ලබා දීමක් සිදු කරන්නේත් නැහැ. එතකොට ඒ සතුන් විශේෂයෙන්ම පවතින ඒ ජලජ පරිසරවල පවතින ආහාර අනුභවය කරලා ආහාර ලබා ගනිමින් තමයි ඔවුන්ගේ වර්ධනය සිදු කරගන්නේ. හැබැයි දරුවනේ එහෙම නැතුව අපි කෘතිමව මේ මඩ පොකුණු තුල සකස් කරගත්ත සූදානම් කරගත්ත පොකුණු තුල වගා කරනකොට ඔවුන් සදා වෙනම අපි ආහාර සත්ව ප්ලවාංග ඇල්ගී වගේ දේවල් වර්ධනය කරවලා දීලා ඒ මත යැපෙනවා වගේම ඊට අමතරව මේ අමතර පෝෂණයක් ලබා දීලා වැඩි වර්ධනයක් බලාපොරොත්තු වෙනවා අපේක්ෂා වෙනවා. ලාභ ඉපීම සඳහායි මේ දේවල් කරන්නේ දරුවනේ. වැඩි අස්වැන්නක් ලබා ගන්න අන්න අපිට සිදු වෙනවා මේගොල්ලොන්ට කෘතිම ආහාර සැපීම කරන්න. අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විත කෘතිම ආහාර මත්ස්‍ය ආහාර ලබා දීමට අපිට අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේ කෘතිම ආහාර ලබා ගැනීම සඳහා අනුභවයේ සඳහා රුචිකත්වයක් දක්වන මත්ස්‍ය විශේෂ මේ වගාවන් සඳහා තෝරා ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ. ඒකයි විශේෂයෙන්ම මෙතන කියන්නේ අපි කෘතිම ආහාර අනුභවයට ඇති රුචිකත්වයේ වැඩිවීම. ඒ වගේම රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන මත්ස්‍යයන් තමයි තෝරගන්න ඕනේ පුතේ. ඒකත් ඉතාමත්ම වැදගත්. මොකද රෝගවලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන මත්ස්‍ය විශේෂයි අවශ්‍ය වෙන්නේ මෙතනදී. හරි. රෝගී වුණොත් ඒ කට්ටිය අපිට මේක විශාල වියදමක් කරලා අපරාධ ලොකු ශ්‍රමයක් මුදලක් කාලයක් කැප කරලා සම්පත් වැය කරලා සිදු කරලා තියෙන වගාවකට එකපාරම විනාශ වෙලා ගියොත් මේ රෝගයක් පැතිරලා වැළඳිලා. එහෙනම් මේ රෝගවලට මේ තෝරගන්නත් ඕනේ අපි විශේෂයෙන් පුතේ මේ වගාවන් සඳහා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන මත්ස්‍ය විශේෂ. ඒ වගේම තමයි දරුවනේ මාංශවල රසවත්භාවය මේ මසුන්ගේ මස්වල මාංශවල ඒක අපි කලින් කිව්ව විශේෂයෙන්ම තිලාපියා මසුන්ට ගොඩක් අය කැමතියි ඈ වැව් මාළු කියලා මේක හඳුන්වනවා නේද දරුවනේ. මොකද ඒ රසවත්භාවය නිසා මේකට ගොඩක් අය වැඩි ඉල්ලුමක් තියෙනවා මේ තිලාපියා මත්ස්‍යයන් සඳහා. ඒ උදාහරණයකට මම කියනවා මේ මාංශවල රසවත්භාවයත් වැදගත් වෙනවා පුතේ මේ වගාවන් සඳහා ආහාර මේ මත්ස්‍ය වගාවන් සඳහා මේ මත්ස්‍යීන් තෝරා ගැනීමේදී මාංශවල රසවත්භාවය වගේ පසුවස්සුණු තාක්ෂණයේ මගින් කල් තබා ගැනීමේ හැකියාව. පෝස්ට් හවුස් ටෙක්නොලොජි භාවිතා කරලා අස්වනු නෙළුව අවස්ථාවේ ඉඳන් පාරිභෝගික අතට පත්වන අවස්ථාව දක්වාම මේවා අපිට විශේෂයෙන්ම පසුවස්සුණු තාක්ෂණයේ භාවිතා කරලා පෝස්ට් හවුස් ටෙක්නොලොජි භාවිතා කරලා මේවා කල් තබා ගැනීමේ හැකියාව.
කල් තබා ගැනීම සඳහා අපිට අනුගමනය කරන්න පුළුවන් විවිධ ක්‍රමවේද භාවිතා කරලා මේවා කල් තබා ගන්න පුළුවන්. එහෙනම් ඒකත් විශේෂිත වැදගත්කමක් මේන් තෝරා ගැනීමේදී අපිට මේ මස්යෙන් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. පසුවස්වුණු තාක්ෂණය මගින් මේ මස්යෙන් අපිට කල් තබා ගැනීමේ හැකියාවත් වැදගත් වෙනවා දරුවනේ. ඒකත් මේ තෝරා ගැනීමේදී ඒ හැකියාව තිබීමත් වැදගත් වෙනවා. තෝරා ගන්නා මස්යන් සතු ඒ ගුණාංග පැවතීමත් ඉතාමත්ම වැදගත් වෙනවා දුවේ පුතේ. හොඳයි. මිරිදිය මත්ස්‍ය වගාව. මේ වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය මිරිදිය මසුන් විදියට පුතේ අපිට පහසුදාන් මත්ස්‍ය විශේෂය සලකන්න පුළුවන්. අපි ටිකක් බලමු කවුද මේ වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය මිරිදිය මසුන් ටික බලාගෙන යන්න ටට්ටක් ගාලා. ඔයගොල්ලෝ බොහොම කැමැත්තෙන් ඇත්තේ. මෙන්න බලන්න රිදී කාෆයා ඉන්නවා පුතේ. මෙන්න බලන්න රිදී කාෆයා ඉන්නවා. හරි. මෙයා චීනයේ සම්භවයක් තියෙන පුතේ. මෙයා චීනී සම්භවයක් තියෙන. මෙයා ඔරිජින් ඔෆ් චයිනා. චීන සම්භවයක් මෙයාට තියෙන්නේ. අපේ ලංකාවට මෙයා 1981 වර්ෂයේදී තමයි මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ පුතේ. විශේෂයෙන්ම වීලි කලාපයේ ජලාශ තුල වගා කරන්න පුළුවන්. අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ලංකාවේ වීලි කලාපයේ ජලාශ තුල මෙයා වගා කරන්න පුළුවන්. මෙන්න පුතේ සිල්වර් කාෆ්. රිදී කාෆයා. චීනය තුල මෙයා සම්භවී වෙලා තියෙන්නේ. ඔරිජින් ඔෆ් චයිනා. මෙයා මුලින් සම්භව වෙලා තියෙන්නේ චීනේ. 1981 වර්ෂයේ තමයි මුලින්ම ලංකාවට මෙයාව හඳුන්වලා දීලා තියෙන්නේ පුතේ. ඉතින් වියලි කලාපයේ ජලාශ තුල වගා කරන්න පුළුවන් කෙනෙක්. මෙයා සෙල්සියස් අංශක 27ත් 29ක් දක්වා උෂ්ණත්වයට යටතේ මෙයාව වගා කරන්න පුළුවන්. දේහයේ පාර්ශ්විකයි පැතලි ශාක ප්ලවාංගයි මෙයා ආහාරයට ගන්න ශාක භක්ෂකයෙක් එනං නේද පුතේ? සිල්ලකාෆ් රිදී කාෆයා. ජලයේ මතු පිට හා මධ්‍ය ස්තරවල ජීවත් වෙන්නේ පුතේ. මෙයා රයිට් ගත්තාම ජලයේ මතු පිට හා මධ්‍ය ස්තරය මේක මතු පිට පතුල. එතකොට එයා මෙයා කොහෙද ඉන්නේ? ජලයේ මතු පිට සහ මධ්‍ය ස්තරය. ජලයේ මතු පිට සහ මධ්‍ය ස්තරය මේ දකින්න පුළුවන්. මතු පිට සහ මධ්‍ය ස්තරය දකින්න පුළුවන් වෙන්නේ. හරි. දේහයේ පාර්ශ්වික පැතුලි ශාක ප්ලවාංග ආහාර කරන ශාක භක්ෂකයි පුතේ. මෙයා අවුරුදු 1ක් 2කදී ලිංගික පරිණතයට පත් වෙනවා පුතේ. සෙක්ෂුවලි මැචියුරිටි වෙනවා මෙයා වසරක් 2ක කාලයකදී. මාස 7ක් 8ක් පමණ කාලයේදී පුතේ මෙයා වර්ධනය වෙනවා. ග්‍රෑම් 750ත් ග්‍රෑම් 1250ක් දක්වා වැඩෙනවා. මාස 7ක 8ක කාලයකදී. මාස 7ක් 8කදී මෙයා growth වෙනවා පුතේ. වර්ධනය වෙනවා. මාස 7-8කදී වර්ධනය මෙයාගේ ග්‍රෑම් 750ත් ග්‍රෑම් 1250ත් උපරිම 1250ක් දක්වා වර්ධනයක් පෙන්වුම් කරනවා මෙයා. හරි. සිල්ලකාෆ් රිදී කාපය. මෙන්න කොමන් කාෆ් ඉන්නවා පුතේ. හරි. සාමාන්‍ය කාෆයා. මෙන්න සාමාන්‍ය කාෆයා. මෙයා ලංකාවට 1957 වර්ෂයේදී තමයි මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ. අඩු උෂ්ණත්ව පරාසයක මෙයාට ජීවත් වෙන්න පුළුවන්. අඩු ටෙම්පරේචර් රේන්ජ් එක මෙයාට ජීවත් වෙන්න පුළුවන් පුතේ. කොමන් කාෆ් සාමාන්‍ය කාෆයා කොමන් කාෆ් කියලා මෙයාව හඳුන්වන්නේ පුතේ. ලංකාවට 1957 අවුරුද්දේ විතර තමයි මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ මෙයාව කොමන් කාෆ්. කොමන් කාෆ් ගත්තහම පුතේ මෙයාගේ ලොකු විශාල කොරපොතු වලින් දේහය වැහිලා තියෙනවා පුතේ. කොරපොතු අපි දන්නවා අස්තික මත්ස්‍යයන්ගේ ගත්තහම පුතේ ඔබ දන්නවා මත්ස්‍යයන් ගත්තහම ක්ලාස් කොන්විස්ටියස් සහ ක්ලාස් ඔස්ට්‍රිචියස් විදිහට පුතේ ඔයගොල්ලෝ දන්නවා කෝඩේටාවන් නැත්තම් පුෂ්ඨ රජ්ජුවක් තියෙන කට්ටිය හයි පන්ති ඉඳන් සයන්ස් ඉගෙන තියෙනවා පුතේ විද්‍යාව ඉගෙන තියෙනවා ඔයගොල්ලෝ පුෂ්ඨ රජ්ජුවක් නැත්තම් කශීරුකාවක් තියෙන කට්ටිය අපි කියන කෝඩේටාව පුතේ ක්ලාසස් වලට බෙදෙනවා. අපි මත්ස්‍යයන් ගත්තාම ක්ලාස් ඔස්ට්‍රිචියස් සහ ක්ලාස් කොන්විස්ටියස් කියලා බෙදෙනවා පුතේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා උභයජීවීන් උභයජීවීන්ට අයිති වෙනවා පුතේ මැඩියන් සහ සැලමෙන්දරාවන්. ඊට පස්සේ අපි දන්නවා උරගයින් ඒ වගේම පක්ෂීන් සහ ශීරපායින් විදිහට පුතේ අපි දන්නවා මේ කෝඩේටා වංශයේ බෙදෙනවා. ඉතින් ඒවා තවදුරටත් අපිට බයොලොජි වලදී සහ වෙනත් ඉගෙන ගන්න තියෙන BST වලදී අපිට ඉගෙන ගන්න නැහැ. විශේෂයෙන් මේ මසුන් ගැන කතා කරනකොට අස්තික මත්ස්‍යයන් ගත්තාම පුතේ අස්තික මත්ස්‍යයන්ගේ තමයි මේ කොරපොතු තියෙන්නේ. කොරපොතු තියෙනවා. ඉතින් කාර්ට්ලේජ් මසුන්ගේ බොහෝ දන්නවා අපි ෂාක් නැත්තම් මෝරා වගේ මත්ස්‍යයන් ගත්තාම ඒලා කොරපොතු දකින්නේ නැහැ. ඒගොල්ලෝගේ දේහයේ කාර්ට්ලේජ් වලින් හැදිලා තියෙන අස්තික මත්ස්‍යයන්ගේ දේහයේ අස්ථි වලින් හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අස්තික මත්ස්‍යයන් තුළ පුතේ අපිට මේ කොරපොතු දක ගන්න පුළුවන් විශේෂයෙන්ම. එතකොට ඒ අනුව
අපිට මේ විශේෂයෙන්ම අපි ගත්තාම කොමන් කාෆ්ගේ ලොකු කොරපොතු වලින් තමයි දේහය වැහිලා තියෙන්නේ. එයාගේ කල එක අලු මිශ්‍ර කහ පාටකින් යුක්තයි පුතේ. වරල් කෙළවර දීප්තිමත් රතු පැහැයක් ගන්නවා පුතේ. වරල් වල කෙළවර දීප්තිමත් රතු පැහැයක් ගන්නවා. සර්වභක්ෂකයි පුතේ මෙයා. ජලයේ පත්ල ආශ්‍රිතවයි ජීවත් වෙන්නේ පුතේ. අන්න එහෙනම් මෙයා බොටම් එකේ ඉන්නේ. රයිට්. අපි මෙන්න සර්ෆේස් එක මතු පිට මිඩ් වෝටර් මෙන්න බොටම් එක. පතුලේ ඉන්නේ මෙයා. පතුලේ. මෙයා පතුලේ ජලයේ ඉන්නේ. රයිට්. ජලයේ පතුලේ මෙයා ඉන්නේ. හරි. පතුලේ ඉන්නේ. දැන් අපි කලින් කියපු කට්ටිය මිඩ් වෝටර් එකේ මධ්‍ය ස්තරයේ සහ සර්ෆේස් එකේ මතු පිට ස්තරයේ හිටියේ මෙන්න මෙයා අපිට කොමන් කාෆ් ජලයේ පත්ල ආශ්‍රිතවයි මෙයා ජීවත් වෙන්නේ. මෙයා සෙක්සුවලි මැචියුරිටි වෙන්න පුතේ මාස 6ක් 8ක් අතර කාලයක් ගත වෙනවා. මෙයාත් මාස 8කදී මෙයාගේ වර්ධනයත් ග්‍රෑම් 750ත් ග්‍රෑම් 1250ක් දක්වා ග්‍රෝත් එකක් මෙයා වර්ධනයක් පෙන්වනවා. ජලයේ පත්ල ආශ්‍රිතව ජීවත් වෙන්නේ පුතේ ලිංගික පරත මාස 6ක් 8ක් කාලයක් ගත වෙනවා. මාස 8කදී වර්ධනයේ ග්‍රෑම් 750ත් ග්‍රෑම් 1250ත් අතර ප්‍රමාණයක් දක්වා වෙනවා. මෙන්න රෝහු පුතේ ඉන්නවා. හරි නේද? ලිබියෝ රෝහිතා සයින්ටිෆික් නේම් එකනේ රෝහිතා. රෝහු මෙන්න පුතේ රෝහු ඉන්නවා. රයිට්. මෙයා ඉන්දියාව තුළ පුතේ සම්භව්‍ය වෙලා තියෙන්නේ. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ත් 29ත් උෂ්ණත්වයේ ඔන්න වියලි කලාපයේ ජලාශ තුළ මෙයා ජීවත් වෙන්නේ. අනුරාධපුර පොළොන්නරුව වගේ වැව් වලින් දැක ගන්න පුළුවන් පුතේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් අපි අර කලින් ඉස්සෙල්ලාම කියපු කෙනත් එහෙමයි. කවුද නේද? මෙන්න මෙයාත් විශේෂයෙන්ම වියලි කලාපයේ තව එක්කෙනෙක් අපි කිව්වා මේ බලන්න. රයිට් මේගොල්ලෝනේ සිල්ලකාෆ්. එයත් විලි කලාපයේ අනුරාධපුර පොළොන්නරුව වගේ. එයා ස්තර 3ෙම ඉන්න විශේෂත්වයක් නේ. මෙයා සිල්ලකාෆ් ගත්තාම මේ බලන්න මේ සිල්ලකාෆ් ගත්තාම එයා ජලයේ මේ ස්තර 3ම භාවිතා කරනවා. රයිට්. ජලයේ මතු පිට මධ්‍ය ඉස්සර දෙකයි. ජලයේ මතු පිට හා මධ්‍ය දෙකේ. සෝරි. මෙයා සර්ෆේස් එකයි මිඩ් වෝටර් එක ඉස්සර දෙකක් භාවිතා කරන්නේ. එතකොට අපි කොමන් කාෆ් ගත්තාම එයා අපි කිව්වේ බොටම් එකේ ඉන්නේ. පතුලේ. මේන්න රෝහු ඉන්නවා. ඉන්දියාව තුල සම්භවයක් තියෙනවා කියලා මෙයාගේ සැලකෙන්නේ පුතේ. සෙල්සියස් අංශක 27ත් 29ක් උෂ්ණත්වයක් තියෙන වියලි කලාපයේ ජලාශ තුලයි මෙයා ජීවත් වෙන්නේ. අනුරාධපුර පොළොන්නරුව වගේ වියලි කලාපයේ ජලාශ වල පුතේ වැව් වල මෙයා වගා කරලා තිනවා. මෙයාව දාල් තැම්පත් කරලා තිනවා පුතේ. මෙයා මේ එතකොට අපිට දකින්න පුළුවන් රෝහු. රයිට්. ආහාරමය මිරිදි මත්ස්‍යාකාරය. මෙයාගේ දේහයේ සාමාන්‍ය දිගටි පුතේ ශරීරය තුල පෘෂ්ඨීය ප්‍රදේශයේ දුබුරු රතු මිශ්‍ර වර්ණයක් ගන්න පුතේ. මුඛේ තරමක් උදරීයවයි පිහිටන්නේ පුතේ බලන්න. ඔව්ද කියලා? මුඛේ තරමක් උදරීයවයි පුතේ පිහිටන්නේ. සර්වභක්ෂකයි පුතේ මාස 7-8කදී දේහ වර්ධනය ග්‍රෑම් 750ත් ග්‍රෑම් 1000ත් ඒ කියන්නේ කිලෝ 1ක් දක්වා වර්ධනය වෙනවා. කැට්ලා මෙන්න කැට්ලා. මෙයාගෙත් ඉන්දියාව තුල සම්භවය තියෙන පුතේ දේහේ පාර්ශ්විකයි පැතලී ශරීරයේ උපරිම පළල ගත්තාම බලන්න ස්ථානයේ පෘෂ්ඨීය වරල පටන් ගන්නා ස්ථානයයි රයිට්. හරි. පෘෂ්ඨීය වරල පටන් ගන්න ස්ථානයේ විශාල කොරපුත් වෙනවා පුතේ මෙයාගෙත්. මුඛය පෘෂ්ඨීය පැත්තට බරයි මේ. මුඛයේ පෘෂ්ඨීය පැත්තට බරවයි පිහිටලා තියෙන කැට්ලාගේ පුතේ. දේහේ පාර්ශ්විකයි පැතලී පුතේ. රයිට්. හරි. ශරීරයේ උපරිම පළල ස්ථානයේ පුතේ පෘෂ්ඨීය වරල පටන් ගන්න ස්ථානයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි. පෘෂ්ඨීය වරල, ලය වරල අපි දන්නවා වලිග වරල, පෘෂ්ඨීය වරල. රයිට්. පෘෂ්ඨීය වරල පටන් ගන්න ස්ථානයේ තමයි මේ ශරීරයේ උපරිම පළල ස්ථානයේ පෘෂ්ඨීය වරල පටන් ගන්න ස්ථානයේ දරුවනේ. සත්ව ප්ලවාංග හා ශාක ප්ලවාංග මෙයා ආහාරයට ගන්නේ ජලාශයේ මතු පිට හා මධ්‍ය ස්තරවල ජීවත් වෙනවා පුතේ. මෙයා ජලාශයේ මතු පිට සහ මධ්‍ය ස්තරවල ජීවත් වෙනවා. මතු පිට සහ මධ්‍ය ස්තරවල ජීවත් වෙනවා. රයිට්. ලිංගික පරිණතයට පුතේ අවුරුදු 1.5 2කදී තමයි සිදු වෙන්නේ. මෙයා මාස 5 සහ 8කදී මාස 5ත් 8ක කාලයකදී වර්ධනය වෙනවා. ග්‍රෑම් 750ත් ග්‍රෑම් 1250ක් දක්වා වර්ධනයක් පෙන්눔 කරනවා. මෙන්න පුතේ ග්‍රාස් කාෆ් ඉන්නවා තනකොළ කාෆයා. මුලින්ම ලංකාවට මෙයා චීනෙන් හඳුන්වා දුන්න පුතේ ග්‍රාස් කාෆ්. පොකුණු වල මධ්‍ය ස්තරය තුල ජීවත් වෙන්නේ මිඩ් වෝටර් එකේ මෙයා ඉන්නේ පුතේ. මිඩ් වෝටර් එකේ ඉන්නේ. මත්ස්‍ය වර්ණය මෙයාගේ වර්ණය ලා කොළ පාටක් ගන්නවා පුතේ. ජලජ පැලෑටි සහ තෘණ ආහාරයට ගන්නේ.
මස් ඉතාමත්ම රසවත්, මාංශ ඉතාමත්ම රසවත් පුතේ ග්‍රාස් කාෆ්ගේ. මස් ඉතාමත්ම රසවත්. මෙන්න ඉන්නවා පුතේ තිලාපියා. මොසම්බිකා. අපි දන්නවා දැන් තිලාපියා මොසම්බිකස් සහ තිලාපියා නයිලොටිකස් කියලා කෙනෙක් ඉන්නවා පුතේ මොසම්බිකා. රයිට්? එතකොට මෙයාගේ සයින්ටිෆික් නේම් එක තියෙන පුතේ උඩින් මෙයාගේ කොමන් නේම් එක අපි තිලාපියා කියලා මෙයා හඳුන්වන්නේ. තිලාපියා මොසම්බිකස් සහ තිලාපියා නයිලොටිකස් කියලා ආකාර දෙකක් ඉන්නවා පුතේ. විශේෂයෙන්ම මෙයා සර්වභක්ෂක මත්ස්‍යයේ පුතේ. ඒ වගේ මෙයාගේ මාංශභක්ෂක ආකාරයක් තියෙනවා පුතේ. නයිලොටිකා ආකාරය, මොසම්බිකා ආකාරය සහ නයිලොටිකා ආකාරය කියලා දෙකක් ඉන්නවා. එතකොට සර්වභක්ෂක මත්ස්‍යයක වන තිලාපියා ලංකාවේ වගාවට යොදා ගන්නා ප්‍රධානතම මත්ස්‍ය විශේෂයක් පුතේ. මෙයාගේ මාංශභක්ෂක විශේෂකුත් ඉන්නවා පුතේ. එතකොට ජලය තුල පවතින සාක සත්ව ප්ලවාංග වර්ග මදුරු කීටයන් මෙයා ආහාරයට ගන්නවා පුතේ. ඒකයි විතර සර්වභක්ෂකයෙක් කියලා හඳුන්වන්නේ. රයිට්? මෙයා ඇත්තටම ජනප්‍රියයි තාමත්ම වැඩි වශයෙන්ම තිලාපියා තමයි පුතේ වගා කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මත්ස්‍යයන් අතර රයිට් මිරිදී මත්ස්‍ය වගාවේදී වගාවට යොදා ගන්නා තිලාපියන් කීපයක් ඉන්නවා පුතේ. තිලාපියා මොසම්බිකා, තිලාපියා නයිලොටිකා, තිලාපියා මෙලනොෆ්ලුරා, ඒ වගේම රතු තිලාපියා, රෙඩ් තිලාපියා සහ ගිෆ්ට් තිලාපියා කියලා ඉන්නවා දරුවනේ. මේ වගාවට යොදා ගන්න තිලාපියා වර්ග ටිකක් මතක තියාගන්න. තිලාපියා මොසම්බිකා ඉන්නවා දරුවනේ. තිලාපියා නයිලොටිකා, තිලාපියා මෙලනොප්ලුරා, ඒ වගේම රතු තිලාපියා, රෙඩ් තිලාපියා සහ ගිෆ්ට් තිලාපියා හඳුන්වන්න පුළුවන් පුතේ. මෙන්න ගිෆ්ට් තිලාපියා ඉන්නවා දරුවනේ. ප්‍රවීණිකව වැඩි දියුණු කළ තිලාපිය වර්ගයක් පුතේ ගිෆ්ට් තිලාපියා. 2002 වර්ෂයේ ලංකාවට පිලිපීනයෙන් හඳුන්වලා දීලා තියෙන පුතේ මෙයා තිලාපියා. ගිෆ්ට් තිලාපියා. පොකුණු වල වගා කරනකොට මාස 6-7කදී කාලයකදී ග්‍රෑම් 500ක් 750ක් බවට පත් වෙනවා පුතේ මේ තිලාපියා මොසම්බිකා වර්ග. මාස 3-4කදී ලිංගික පරිණතයට පත් වෙනවා පුතේ. ලිංගික පරිණතයට පත්වන විට පොදුවේ මත්ස්‍යයාගේ බර ග්‍රෑම් 100ක් බවට පත් වෙනවා පුතේ. සෙන්ටිමීටර 10-12ක් දක්වා වර්ධනයක් තියෙනවා. තිලාපියා පිරිමි මත්ස්‍යයෙකුගේ ලක්ෂණ ගත්තාම පුතේ ගැහැණු මත්ස්‍යයට වඩා විශාලයි. උඩ වරල රතු පාට ස්වභාවයක් ගන්නවා පුතේ. පෞච්ච වරලෙහි අග රතු පාට දාරයක් තියෙනවා. පෞච්ච වරලෙහි අග රතු පාට දාරයක් තියෙනවා. ගැහැණු තිලාපියා මත්ස්‍යයෙකුගේ ලක්ෂණ සත්වයක් උඩයි. ලිංගයේ පරිණතයට පත් වූ පසු උදරයේ විශාලයි පුතේ. වරල් ළඟ රතු දම් පාටක් නැහැ. හරිද? ලිංගික ක්‍රියාවලියේදී පළමුව පිරිමි මත්ස්‍යයා පොකුණේ ජලයෙහි නොගැඹුරු ස්ථානවල හරි පුතේ සෙන්ටිමීටර 25ත් 40ක් දක්වා පළල් වන හා සෙන්ටිමීටර 7ක් 15ක් දක්වා ගැඹුරු කවාකාර වලක් තනා ගන්නවා පුතේ. රයිට්? බිත්තර දැමීමට අවශ්‍ය වූ විට ලිංගික පරිණත ගැහැණු හා පිරිමි මසුන් යුගලක් වලට ඇතුළු වෙනවා පුතේ. හරි? ඊට පස්සේ එතකොට ඒ වලට ගැහැණු මත්ස්‍යයා බිත්තර දමන අතර එම අවස්ථාවේදීම පිරිමි මත්ස්‍යයන් පුතේ බිත්තර මතට ශුක්‍රාණු ස්‍රාවය කිරීම සිදු කරනවා. රයිට්? එම ශුක්‍රාණු වලින් බිත්තර සංසේචනය වීම සිදු වෙනවා. දැන් තව විශේෂ දෙයක් තමයි මම මේක කියලා තියෙනවා. මේ අපි දන්නවා පුතේ මත්ස්‍යයන් අතර ගත්තාම මේ මාපිය රැකවරණය කියන එක ඉතාමත්ම අඩුයි මත්ස්‍යයන් අතර. අපි දන්නවා සත්ව ලෝකයේ මේ දෙමාපිය රැකවරණය කියන එක දුවේ පුතෝ ඒවා අහලා තියෙනවා. දන්නවා මේ මත්ස්‍ය ලෝකයේ මත්ස්‍යයන් අතර තමයි මේ සත්වයන් අතර මේ දෙමාපිය රැකවරණේ අඩුම තියෙන්නේ. සමහර මේ මත්ස්‍ය පැටව මත්ස්‍යයන් කාලා දානවා එහෙම. ඉතින් ඒ අතර මේ තිලාපියා මත්ස්‍යයා විශේෂයි දරුවනේ. තිලාපියා මත්ස්‍යයා ගත්තාම මාපිය රැකවරණය වැඩි අවස්ථාවක් විදිහට පෙන්වන අවස්ථාවක් විදිහට අපිට කියන්න පුළුවන් මේ අවශ්‍ය අවස්ථාවලදී මේ අර බිත්තර වලින් බිහි වෙන පැටව මුඛය තුල තියා ගැනීම සිදු කරන අවශ්‍ය අවස්ථාව මේ බිත්තර මේ පැටවුනුත් මුඛය තුල තියාගෙන තවා ගන්න අවස්ථාවන් තියෙනවා පුතේ. ආරක්ෂා අවස්ථා පැටවුන් සඳහා කුඩා පැටවුන් සඳහා ආරක්ෂාව අවශ්‍ය වූ සෑම අවස්ථාවකම අර මොකද කරන්නේ මත්ස්‍යයින් පැටව මුඛය තුලට අරගෙන රඳවගෙන තියා ගන්නවා. මේ තිලාපියා මත්ස්‍ය අතර මේක දකින්න පුළුවන්. මත්ස්‍යයන් අතර සාමාන්‍ය මාපිය රැකවරණේ ඊටාම අඩු සත්ත්ව කාණ්ඩයක් විදිහට තමයි මත්ස්‍යයන් හඳුන්වන්නේ. නමුත් සමහර මත්ස්‍ය ආකාර කිහිපයක් ඉන්නවා. ඔවුන් තුල මේ මාපිය රැකවරණය පෙන්눔 කරනවා. මත්ස්‍යයන් ගොඩක් අර පැටව අනුභව කරනවා. පැටව ආහාරයට ගැනීම සිදු කරනවා. රයිට්? මේ බිත්තර වලින් පැටවුන් එනතෙක් අන්න පුතේ කතාව මෙතන තියෙනවා. බිත්තර වලින් පැටවුන් එනතෙක් ගැහැණු මත්ස්‍යයා මුඛය තුල තබාගෙන ආරක්ෂා කරනවා. දින කිහිපයක් අන්න දැන් අපි කිව්වේ මේකට එන්න කලින් කතාව විස්තරය මෙතන තියෙනවා. බිත්තර වලින් පැටවු එනතෙක් ගැහැණු මත්ස්‍යයාගේ මුඛය තුල තබාගෙන ආරක්ෂා කරනවා. අන්න මාපිය රැකවරණය පෙන්눔 කරන අවස්ථාව.
දින කිහිපයකින් බිත්තර වලින් කුඩා කීටයන් එළියට එන අතර එම කීටයන්ටද ගැහැණු මත්ස්‍යයාගේ මුඛය තුල රඳවාගෙන ආරක්ෂා කරගනි. කුඩා පැටවුන්ට ස්වාධීනව ජීවත් වීමට හැකිවන තුරු මව් සත්වයා විසින් රැක බලා ගැනීම සිද්ධ වෙනවා. අන්න බලන්න පුතේ මාපිය රැකවරණය කියන එක මත්ස්‍යයන් අතර ඉතාම අඩුවෙන් දකින්න තිබෙන. නමුත් තිලාපියාගේ මේ ගැහැණු මත්ස්‍යයා විශේෂයෙන්ම මේක සිදු කරනවා පුතේ අපිට දකින්න පුළුවන් අවස්ථාවක් සත්ත්ව ලෝකේ මේ මාපිය රැකවරණයේ මත්ස්‍යයන් අතර ඉතාමත්ම අඩුයි. නමුත් මේ අවස්ථාවේදී තිලාපියා මත්ස්‍යයා තුළ මේක අපිට බහුලවම දැක ගන්න පුළුවන්. බිත්තර වලින් පැටවුන් එනතෙක් ගැහැණු මත්ස්‍යයා මුඛය තුල තියාගෙන ආරක්ෂා කරනවා. ඒ වගේම දින කිහිපයකින් බිත්තර වලින් කුඩා කීටයන් එළියට එනවා. එම කීටයනුත් ගැහැණු මත්ස්‍යයා මුඛය තුල තියාගෙන පුතේ රඳවාගෙන ආරක්ෂාව ලබා දෙනවා. ඒ වගේම කුඩා පැටවුන්ට ස්වාධීනව ජීවත් වීමට හැකිවන තුරු කවුද මව් සත්වයා විසින් රැක බලා ගැනීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි මේක ආහාරමය මසුන් යටතේ කතා කරා. විශේෂයෙන්ම අපි විසිතුරු මසුන් යටතේ මේ බිත්තර රැකීම සම්බන්ධයෙන් දුල පුතාලත් එක්ක කතා කරලා තියෙනවා. හරි. ගැහැණු මත්ස්‍යයා වසරකට ගමන් වාර 6-8ක් බිත්තර දැමීම සිදු කරනවා පුතේ. සෙන්ටිමීටර් 7ක් 25ක් දක්වා වැඩිණු මව් ගැහැණු මත්ස්‍යයෙකු එකවරකට බිත්තර 100ක් 1000ක් ප්‍රමාණයක් දානවා පුතේ. මසුන් පැටවුන් පොකුණු වලට දැම්මට පස්සේ මාස 6ක් 8කදී ග්‍රෑම් 250ක් 450ක් බවට පත් වෙනවා. රයිට්. අපිට ඉස්සන් වගාව ගැන කතා කරන්න නැහැ පුතේ. මෙතන මම එකෙක් පෙන්නලා තියෙනවා. විශේෂයෙන් මේ මිරිදිය යෝධ අණු මිරිදිය මේ යෝධ මිරිදිය අණු ඉස්සා ගැන කතා කරනවා. මෙයාගේ වර්ධනය ගැන කතා කරනකොට මේගොල්ලෝ ගැන විශේෂයෙන්ම මේකේ ප්‍රශ්නයක් අහලා තිබ්බ එක අවසරයක මේ මිරිදිය යෝධ අණු ඉස්සා ගැන. මොකද මේ අර විශේෂයෙන්ම මේ ප්‍රශ්න අහලා තිබ්බේ පළවෙනි ඒකකයට අදාළව මේ අර ජලාශවල විශේෂයෙන්ම මේ අපි කතා කරා වර්ෂාව අධික කාලවලදී සිදුවන හිතකර අහිතකර බලපෑම් හිතකර බලපෑම් ගැන කතා කරද්දී හිතකර බලපෑම් යටතේ මේ යෝධාණු විශ්වාගේ වර්ධනයේ ක්‍රියාකාරීත්වය ගැන වර්ධනය සිදු වෙනවා කියන එක සම්බන්ධයෙන් එක අවස්ථාවකදී කතා කරලා තියෙනවා. ඒක අපි කතා කරනවා සමහර අවස්ථාවලදී. ඉතින් එතනදී මේ ප්‍රශ්නය විභාගයේදී බහුවර්ණ ප්‍රශ්නයකට මේක අහලා තිබ්බ දරුවනේ. මිරිදිය යෝධාණු විශ්වා සම්බන්ධයෙන් ඒ කියන්නේ අර වර්ෂාකප්පතේ හිතකර බලපෑම් ගැන කතා කරන අවස්ථාවක ඉතින් ඒක නිසා තමයි මම මේ කොටස මෙතන ඉතිරි කරලා දාලා තිබ්බේ. ඉස්සන් මිරිදී ඉස්සන් වගාවේදී මේ යෝධ අණු ඉස්සා ගැන මේ පොඩ්ඩක් ඒ කියන්නේ මිරිදී ජලාශ ප්‍රභවවල වගා කරන විශේෂයක් වර්ධන වේගය වැඩි විය යුතුයි. රෝගී අවස්ථා තත්ත්වයන්ට රෝගී අවසාදන තත්ත්වයෙන් තොර වෙන්න ඕනේ මේගොල්ලෝ. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඕනේ. ඒක අපිට අදාළ නැහැ. මෙයා මම මේක දැම්මේ අර මිරිදිය යෝධාණු ඉස්සා ගැන අර විශේෂයෙන් කතා කරනවා. අර විශේෂයෙන්ම අර වර්ෂාව වැඩිපුර කාලවලදී අර දේශගුණික සාධක ගැන කතා කරද්දී ඒ වගේ බලපෑම් මත මෙයාගේ වර්ධනය සිද්ධ වෙනවා කියන එක ගැන කතා කරන නිසා ඒක නිසා මේ සමහර පොත්වල එහෙම කතා කරනවා. ඒක දැන් ඇත්තටම කලින් අපේ සිලබස් එකේ කතා වුණේ මේක දැන් නැහැ. ඒක නිසා අපි ඒක මේ මිරිදිය අණු ඉස්සා යෝධාණු ඉස්සා කවුද කියන එක පෙන්වන්න තමයි මම මේක මේ පින්තූරෙ මෙතන දාලා තියෙන්නේ. කිවුල්දිය මත්ස්‍ය වගාවට ගියොත් පුතේ කිවුල්දිය තුල කලපු ආශ්‍රිතව කලපු තුල කිවුල්දිය තුල මසුන් වගාව දැනට ප්‍රචලිත වීමෙන් පවතින පුතේ ලංකාවෙත් පහසුදාන මත්ස්‍ය විශේෂ වගා කරනවා පුතේ. රයිට්. අපි දැන් විශේෂයෙන්ම අපිට වගා කරනවා ඒ තුල අපි කියනවා වේක්කියා කියලා. වේක්කියා මසුන් පුතේ මේ හැම සඳහාත් මේ මත්ස්‍යයන් භාවිතා කරන විශේෂයෙන්ම අපි බහුදින දීවර යාත්‍රාවල සිදු කරන මසුන් මැරීමේ ක්‍රියාවන් වෙන සඳහා පන්න කරන්න මසුන් අල්ලා ගැනීම සඳහා මේ හැම විදිහට යොදා ගන්නවා පුතේ වේක්කියා මසුන් යොදා ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. මෙන්න වේක්කියා. රයිට්. මෙන්න වේක්කියා මත්ස්‍යයා කිවුල්දිය වගාවේදී යොදා ගන්න බහුලවම යොදා ගන්න මත්ස්‍ය ආකාරයක් විදිහට වේක්කියා මාළුව අපිට හඳුන්වන්න පුළුවන්. කිවුල්දිය හා මුහුදු තුල වැඩෙන මත්ස්‍ය විශේෂයක් පුතේ විවිධ ලවණ තත්ත්වයන්ට ඔරොත්තු දෙය කුඩා වේක්ක පැටවුන් හා වැඩුණු වේක්කයන් ඇල්ගී වර්ග හා ප්ලවාංග ආහාරයට ගන්නවා පුතේ. මේ වේක්කයින් පරිණත වූ පසු මුහුදේදී ප්‍රජනනය සිද්ධ වෙනවා. පිරිමි වේක්කයින් සෙන්ටිමීටර් 50ක් වැඩුණු පසු ලිංගික පරිණතියට පත් වෙනවා පුතේ. රයිට්. ගැහැණු වේක්කයන් සෙන්ටිමීටර් 90ක් දක්වා වැඩෙන පසු තමයි ලිංගික පරිණතියට පත් වෙන්නේ පුතේ. එක්වරකදී ගැහැණු වේක්කයෙක් බිත්තර ලක්ෂ 40ක් පමණ දානවා. බිත්තර වලින් බිහිවන කුඩා වේක්ක පැටවුන් පුතේ ඇල්ගී වර්ග බහුල නොගැඹුරු කලවු ප්‍රදේශවල ජීවත් වෙනවා පුතේ. පොකුණු තුල වේක්කෙන් වගාවේදී මුල් දින කිහිපය තුල අතිරේක ආහාර ලබා දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. මෙම දිනවලදී ප්‍රවාංග වර්ග ආහාරයට ගන්නවා ඒගොල්ලෝ. කෘත්‍රිම ආහාර ලබා දීම කළ යුතුයි පුතේ.
කරවල කුඩු, සහල් නිවුඩු, සෝයා කුඩු, බඩේරඟු, ඛනිජ විටමින් මිශ්‍රණයක් ඇතුළත් ආහාර ලබා දෙන්න ඕනේ පුතේ. මේ සඳහා සකස් කළ ආහාර තියෙනවා. විශේෂයෙන්ම සත්වාහාර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ලංකාවේ තියෙනවා. මේ වගා ගොවි පොළවල් තුල, මත්ස්‍ය වගා ගොවි පොළවල් තුලත් මේවා අමුද්‍රව්‍ය භාවිතා කරලා නිෂ්පාදනය කරන ඒවා තියෙනවා. නැත්නම් වෙනමම මිලදී ගන්න තියෙනවා දරුවනේ. සත්වාහාර නිෂ්පාදනය කරන සමාගම ලංකාවේ තියෙනවා. විශේෂයෙන්ම මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරන සමාගම් තියෙනවා. ඉතින් මේකෙදි මත්ස්‍යයන්ගිට සුදුසු පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන ආකාරයට මේ කරවල කුඩු, සහල් නිවුඩු, සෝයා කුඩු, බඩේරඟු, ඛනිජ විටමින් මිශ්‍රණයක් ඇතුළත් ආහාර සකස් කිරීම සිදු වෙනවා දරුවනේ. රයිට්. ඒ වගේම මාස 6-7ක් වැනි කාල සීමාවකදී පොකුණ තුල හොඳ ජල කළමනාකරණයක් සහිත තත්ත්වයක් යටතේ වේගයේ ග්‍රෑම් 500ක් 750ක් පමණ බරට වැඩිම සිදු වෙනවා. හරි. එතකොට පොකුණු සඳහා නිරෝගී දිරිමත් මත්ස්‍ය පැටවුන් තෝරා තැන්පත් කරන ආකාරය ගැන අපි කතා කරන්නේ පුතේ. විශේෂයෙන් මිරිදී මත්ස්‍ය වගාවකදී පැටවුන් තෝරා ගැනීම මේ තැන්පත් කරන ඇඟිල්ලන් මේකෙදී පොකුණු වල තැන්පත් කිරීම සිදු කරන්නේ පුතේ ජල ජීව වගා සංවර්ධන අධිකාරියේ ජල ජීව වගා සංවර්ධන මධ්‍යස්ථාන වලින් මිලදී ගන්නා මත්ස්‍ය පැටව ලංකාවේ මේ ජල ජීව වගා සංවර්ධන අධිකාරිය තුල ක්‍රියාත්මක කරන මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථාන තියෙනවා පුතේ. විශේෂයෙන්ම මිරිදී මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක් අනුරාධපුරේ කලාවැව ඉස්මත්තේ කලාවැවේ ආසන්නයේ මේ මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා පුතේ. මිරිදී මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා විශේෂයෙන් ලංකාවේ. ප්‍රධානම මිරිදී මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක්. එවැනි මේ විශේෂයෙන්ම පොකුණු වල තැන්පත් කිරීම සිදු කරන්නේ විශේෂයෙන්ම ජල ජීව වගා සංවර්ධන අධිකාරියේ ජල ජීව වගා සංවර්ධන මධ්‍යස්ථාන වලින් මිලදී ගන්නා මත්ස්‍ය පැටවුන් තමයි පුතේ මේ සඳහා අපිට යොදා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මත්ස්‍ය අලවේසල් හා පුද්ගලික මසුන් ඇති කරන ස්ථානවලිනුත් මත්ස්‍ය පැටවුන් මිලදී ගන්න පුළුවන් පුතේ. මෙම මත්ස්‍ය පැටවුන් මිලදී ගැනීමේදී ඔවුන් සුවිශේෂීව තෝරා ගන්න ඕනේ. ඒ සඳහා සලකා බලන කරුණු තියෙනවා පුතේ. විශේෂයෙන්ම නිරෝගී මත්ස්‍ය පැටවුන් වෙන්න ඕනේ පුතේ. මාස 1මාරක් 3ක් අතර වයස වෙන්න ඕනේ පුතේ. හරි. එතකොට තෝරා ගන්නා මත්ස්‍ය පැටවුගේ ප්‍රමාණය අඟල් 2ක් රයිට් 2මාරක් විතර වෙන්න ඕනේ පුතේ. අපි මේගොල්ලෝ ඇඟිල්ලන් පැටවුන් කියලා කියන්නේ පුතේ. ඇඟිල්ලන් කියලා පුතේ කියන්නේ පුතේ රයිට් ඇඟිල්ලන් විදිහටයි මේගොල්ලෝ අපි හඳුන්වන්නේ. මේ තැන්පත් කරන මත්ස්‍ය පැටවුන් ඇඟිල්ලන් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේ අස්වාභාවිකව විකෘති ලක්ෂණයකින් තොර වූ මත්ස්‍ය පැටව තෝරගන්න ඕනේ පුතේ. ස්වභාවික චලනයන් දක්වීම සිදු වෙන්න ඕනේ. වර්ගයට නියමිත හැඩයන් සහිත වෙන්න ඕනේ මේගොල්ලෝ. ඒකත් විශේෂයි. ප්‍රවාහනය කිරීමත් වැදගත් පුතේ. මත්ස්‍ය පැටවුන් මිරිදී මසුන් ප්‍රවාහනය කිරීම සඳහා පොලිතින් මළු යොදා ගන්නවා පුතේ. මේ යොදා ගන්නා පොලිතින් වල ගේජ් එක ඝනකම පුතේ මයික්‍රෝමීටර් 360ත් 400ත් අතර ගේජ් එක වෙන්න ඕනේ පුතේ ඝනකම. මසුන් දැරීමට සුදුසු පරිදි මේ උරයක් සකසා ගැනීම සිදු කරන්න ඕනේ පුතේ. මේ සකසා ගන්නා උරේක උස අඩි 3ක් හා පළල අඩි 1මාරක්වත් තිබිය යුතුයි පුතේ. මල්ලේ නැත්තම් උරේ යටිපැත්ත රබර් පටි වලින් ගැට ගහලා ජලයේ 3න් 1ක් පිරවීම සිදු කරන්න ඕනේ පුතේ. ඉතිරි ප්‍රමාණය 3න් 2ක කොටස තුල ඔක්සිජන් පිරවීම සිදු කරන්න ඕනේ. ඊට ප්‍රමාණයේ මල්ලකට පුතේ උරේකට අඟල් 2ක් 2මාරක් ඇඟිල්ලන් ප්‍රමාණයෙහි මත්ස්‍ය පැටවුන් 250ක් දමන අතර අඟල් 1ක පම් ප්‍රමාණය සහිත ඇසිත්තන් බෑගයකට 500ක් දැමීම සිදු කරන්න පුළුවන්. ප්‍රවාහනය කිරීම උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේ තුර කිරීමෙන් පුතේ මසුන්ට සිදුවන පීඩනය අවම වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සිසිල් වේලාවන් යොදා ගන්න ඕනේ පුතේ. උදෑසන සහ සවස් කාලයේ යොදා ගැනීම මගින් මත්ස්‍යයන්ට සිදුවන ආතතීන් අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ මත්ස්‍ය උර ප්‍රවාහනය කිරීමේදී පුතේ මේවා ප්‍රවාහනය කිරීම සඳහා උදේ කාලයේ තුල හෝ එහෙම නැත්නම් රාත්‍රී කාලයේ තුලදී පුතේ සිදු කිරීමෙන් මසුන්ට සිදුවන පීඩනය අවම කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔක්සිජන් සහිත මල්ලක මාළු පැටවුන් පැය 4ක් 6ක් කාලයක් තියාගන්න පුළුවන් පුතේ. අධික රස්නේ සහිත කාලයකදී හෝ මධ්‍යහන වේලාවකදී ප්‍රවාහනය කිරීමෙන් මත්ස්‍ය පැටවුන් පීඩාවට පත් වෙනවා පුතේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. පැටවුන් පරිසරයට හැඩ ගැස්වීම හා තැන්පත් කිරීම ගැන කතා කරන්න යනකොට පුතේ මේ අරන් යන පැටවුන් පුතේ අපි පරිසරයට හුරු කිරීම. මොකද මේ ගොල්ලෝ වෙනත් පරිසරයක ඉඳලා දැන් අපි අලුත් පරිසරයකට යනකොට පුතේ එකපාරට මේ පැටව් අපිට ඒ දැමීම සිදු කරන්නේ. ඔබට මතක ඇති අපි විසිතුරු මත්ස්‍ය වගාවකදීත් කතා කරා. දැන් ටැංකියේ මසුන් හඳුන්වා දීමේදී අපි ඇක්වේරියම් එකකින් හරි නැත්නම් මත්ස්‍ය අලවිසලකින් මේ පැටව් අරගෙන ආවට පස්සේ ඒ වෙනම බඳුනක
කවර එක උරේක දාලා ගේන්නේ ගෙනාපු ගමන්ම අපි එකපාරටම මාළු ටික අර අපේ ගෙදර තියෙන ටැංකියට සකස් කරගත්ත ටැංකියට දාන්නේ නැහැ පුතේ. මොකද මෙයා වෙනස් පරිසර තත්ත්වයක උෂ්ණත්වය එයාට ගැලපුණු අනුවර්ත පුදුසු පරිසර තත්ත්වයක උෂ්ණත්වය ගැලපුණු පරිසර තත්ත්වයක ඉඳලා එකපාරටම වෙනස් උෂ්ණත්වයක් සහිත පරිසරයකට දැම්මොත් මෙයාට ඒක දරා ගන්න බැරුව මත්ස්‍යයා මිය යන්න පුළුවන්. ආතතියකට ලක් වෙන්න පුළුවන්. ඒකින්ද අපි මේ මත්ස්‍ය උරේ මොකද කරේ? විසිතුරු මත්ස්‍ය පැටවු ඉන්න උරය අපි මොකද කරේ? ඒ ටැංකිය මත ටික වෙලාවක් තියනවා දරුවනේ. අර එයා අර උෂ්ණත්වයට ක්‍රමානුකූලව පත් වෙන්න ටික වෙලාවක් ටැංකිය තුලම ඒ උරේ තියනවා පුතේ. උරේ තියලා අපි ක්‍රමානුකූලව හිමීට අර කට විවර කරනවා. පොලිතිනේ කට විවර කරාට පස්සේ මත්ස්‍යයාටම පිහිනාගෙන යන්න අවස්ථාව දෙනවා. අපි මාළු අතින් අල්ලලා ටැංකියට එහෙම දාන්නේ නැහැ. කවදාවත් අතින් අල්ලන්නේ නැහැ මත්ස්‍යේ. අපි උරේ ටික වෙලාවක් ටැංකිය තුලම තියලා එයා අර සාමාන්‍ය උෂ්ණත්ව තත්ත්වයට හුරු වුණාට පස්සේ පුතේ තත්ත්වයට ඒ අලුත් පරිසරය තුළ ඒ උෂ්ණත්වයට හුරුනාට පස්සේ මොකද කරන්නේ? අපි හිමීට කට විවෘත කරනවා. විවෘත කරාට පස්සේ මත්ස්‍යයාටම පිහිනාගෙන යන්න අවස්ථාව දෙනවා. මත්ස්‍යයා මේ තුලට ටැංකිය තුලට පිහිනාගෙන යන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ ආකාරයෙන් නැත්නම් එකපාර ගෙනාපු ගමන් අපි ටැංකියට මාළු දැමීම සිදු කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ විසිතුරු මත්ස්‍ය වගාව. දැන් මේකදී ආහාර මත්ස්‍ය වගාව සඳහා පැටවුන් ගෙනල්ලා තැන්පත් කරන ආකාරය ගැනයි කතා කරමින් ඉන්නේ. එතකොට එහෙනම් මත්ස්‍ය පැටවු සහිත ඔක්සිජන් පෙර වූ උරය තැන්පත් කරන ස්ථානයට ගෙන වහාම පුතේ අන්න බලන්න මේ මිනිත්තු 10ක් 15ක කාලයක් වතුර තුල පාවීමට ඉඩ හැරෙනවා. අන්න බලන්න එක පාරට කෙලින්ම මෙයා අතහැරලා දාන්නේ මේ ඔක්සිජන් සහිත උරය මත්ස්‍ය පැටවු සහ ඔක්සිජන් සහිත උරය මොකද කරන්නේ පුතේ? මසුන් පැටවුන් සහිත ඔක්සිජන් පෙර වූ මේ උරය තැන්පත් කරන ස්ථානයට අරගෙන ආවට පස්සේ පොකුණ හරි නැත්තම් නේද පුතේ ඒ ජලාශයේ හරි අපි සකස් කරගත්ත මේ වගා ව්‍යුහයට රැගෙන ආවට පස්සේ පුතේ ඒක මේ උරය මිනිත්තු 10ක් 15ක් පුතේ කාලයක් වතුර තුල පාවීමට ඉඩ හරින්න ඕනේ. එකපාරටම මෙයා අර වෙනත් උෂ්ණත්වයකට අපි අත ගෙනල්ලා දැම්මොත් එයාට උෂ්ණත්වය දරා ගන්න බැරුව ආතතියකට ලක් වෙන්න පුළුවන්. සමහර විට දරා ගන්න නොහැකිව මිය යාම පවා සිදු වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් එතකොට මොකද වෙන්නේ? මසුන් සහිත බෑගෙහි ජලයෙහි උෂ්ණත්වය හා අර පොකුණේ උෂ්ණත්වය සමාන වීම සිද්ධ වෙනවා. අන්න බලන්න. මේ බෑගේ උෂ්ණත්වය සහ පොකුණේ උෂ්ණත්වය සමාන වීම සිද්ධ වෙනවා ටික වෙලාවක් මේ බෑගේ පොකුණ තුල අපි අර වගා ව්‍යුහය තුල පාවීමට සලස්වා තැබීමෙන්. එතකොට පුතේ මසුන් පැටවුන්ගේ මත්ස්‍ය පැටවුන්ගේ අභ්‍යන්තර දේහ ක්‍රියාවන්ට සිදුවන අහිතකර බලපෑම මගින් අවම වෙනවා. අවම වෙනවා එමගින්. රයිට්. ඒකයි මේකේ විශේෂත්වය පුතේ. මේ විදියට කාලය ගත වීමෙන් පස්සේ පුතේ උරය ඇරීම ඒ තුලටද පොකුණ තුලදීම වතුර උරය තුලට ඉසීම සිදු කරනවා. එතකොට උරය තුල වතුරේ උෂ්ණත්වය පොකුණේ උෂ්ණත්වයට සමාන වෙනවා පුතේ. ඊට පස්සේ මත්ස්‍ය පැටවුන් සිය කැමැත්තෙන්ම මොකද වෙන්නේ? පිට වී යවන තෙක් උරය ජලය තුල ගිල්වල හරි ඇල කරලා හරි තියන්න පුළුවන්. අපි බලෙන් ඒගොල්ලෝ අතින් අරන් දාන්න ඕනේ. ඒගොල්ලෝ සිය කැමැත්තෙන්ම පිහිනා යාම සිද්ධ වෙනවා. එතකන් තියන්න ඕනේ. ඊට පස්සේ පැටවුන් සිය කැමැත්තෙන්ම පිට වී යන තෙක් උරය ජලය තුල ගිල්වල හෝ එහෙම නැත්නම් ඇල කරලා තියන්න පුළුවන් දරුවනේ. රයිට්. එතකොට පුතේ ගහන ඝනත්වය. හරි. එතකොට අපි ගහන ඝනත්වය කියලා පුතේ අපි කිව්වේ මේ එකක වර්ගඵලයක් තුල එකක ශේෂ්ඨඵලයක අපි එකක වර්ගඵලයක් තුල මේ තැම්පත් කරන මසුන් සංඛ්‍යාව මත්ස්‍ය සංඛ්‍යාව පුතේ. හරි. ඒකත් වැදගත් වෙනවා පුතේ මේ පොකුණක මත්ස්‍ය පැටව තැම්පත් කිරීමේදී මේ ගහන ඝනත්වය කියන එකත් පුතේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ගැනත් අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. එයත් අපි අවබෝධයක් අපි තුල තියෙන්න ඕනේ. හරි. එහෙනම් බලන්නකෝ. ජල ප්‍රභවයේ ආකාරය මත පුතේ ජල ප්‍රභවයේ ස්වභාවයේ ආකාරය මත පුතේ මේ තැම්පත් කරන ඇඟිල්ලන් ප්‍රමාණය තීරණය වෙනවා පුතේ. මේ ඇඟිල්ලන් කියන්නේ පුතේ මේ තැම්පත් කිරීමට සුදුසු මත්ස්‍ය පැටවුන්ට තමයි ඇඟිල්ලන් කියලා අපි කියන්නේ. හරි. එතකොට පුතේ උදාහරණයක් විදිහට අඟල් දෙකහමාරක ප්‍රමාණය සහිත වයස මාස 2.5ක් වන මසුන් පැටව්. හරිද? ඒගොල්ලෝ වර්ග මීටරයට පැටව් 1-3 අතර ප්‍රමාණයක් තැන්පත් කරනවා. රයිට්. ආහාර මේ මිරිදී මත්ස්‍ය වගාවකදී පුතේ අඟල් 2.5ක ප්‍රමාණයක් සහිත වයස මාස 2.5ක් වන මසුන් පැටව් පුතේ වර්ග මීටරයට එක්කෙනෙක් 1-3 අතර ප්‍රමාණයක් තැන්පත් කිරීම සිදු කරනවා. හරි.
ඊළඟට පුතේ මිරිදිය හා කිවුල්දිය මත්ස්‍ය වගා නඩත්තු කරන ආකාරයත් පොඩ්ඩක් අපි හොමම බලාගෙන යමු. මත්ස්‍ය වගාවක් නිසි ලෙස පවත්වාගෙන යාම නඩත්තු කිරීම විදිහට හඳුන්වන්නේ පුතේ. අපි දන්නවා මත්ස්‍ය වගාවක් පවත්වාගෙන යනකොට විශේෂයෙන්ම අපි මේ මිරිදිය හා කිවුල්දිය මත්ස්‍ය වගාව ගැන තමයි පුතේ විශේෂ කතා කරන්නේ. ලංකාවේ කරදී මත්ස්‍ය වගාව සිදු කෙරෙන්නේ නැති තරම් පුතේ තාම අඩුවෙන් සිදු කරන්නේ. සිදු කෙරෙන්නේ නැති තරම් වගේ ඊටාම අල්ප විදිහට සිදු කරන්නේ ලොකුවට මහා පරිමාණයක් සිදු වෙන්නේ නැහැ මේ කරදී මත්ස්‍ය වගාව ලංකාවේ. මිරිදිය මත්ස්‍ය වගාව සහ කිවුල්දිය මත්ස්‍ය වගාවයි සිදු කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි මෙතෙන්දී කතා කරනවා පුතේ මේ කොහොමද මිරිදිය හා මේ කිවුල්දිය මත්ස්‍ය වගාවක් නඩත්තු කරන ආකාරය. ඉතින් පුතේ ඇත්තටම මේ නඩත්තු කරනවා කියන්නේ මත්ස්‍ය වගාවක් නිසි ලෙස පවත්වාගෙන යාම තමයි පුතේ නඩත්තු කිරීම විදිහට හඳුන්වන්නේ. ඉතින් මත්ස්‍ය වගාවක් නිසි ලෙස පවත්වාගෙන යාමදී පුතේ විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා පුතේ මේකෙදි ආහාර කළමනාකරණය, මේ මත්ස්‍ය වගාව තුල ආහාර කළමනාකරණය, ඒ වගේම පුතේ ජල කළමනාකරණය, ඒ වගේම මසුන්ගේ වර්ධනය ඇගයීම සහ ඒවා පිළිබඳ නිසි ලෙස වාර්තා තබා ගැනීම පිළිබඳව පුතේ සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම හරි මසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් වැදගත් වෙනවා නේද දොරුනි. මේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම උදෙසා තමයි පුතේ මේවා මේ විශේෂයෙන්ම නඩත්තු කටයුතු වැදගත් වෙන්නේ. ආහාර කළමනාකරණය, ජල කළමනාකරණය, ඒ වගේම මසුන්ගේ වර්ධනය ඇගයීම සහ ඒවා නිසි ලෙස වාර්තා තබා ගැනීම පිළිබඳව පුතේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. ආහාර කළමනාකරණයට ගියොත් පුතේ අපි මසුන් වගා කිරීමට පෙර අපි දන්නවා පොකුණු පොහොර කිරීම කරන ලද කරත් පුතේ අපි මොවුන්ට පිටින් කෘතිමව ආහාර ලබා දීම සිදු කරන්න ඕනේ මේගොල්ලොන්ගේ ප්‍රශස්ත වර්ධනයක් සඳහා දිනකට අවස්ථා දෙකකදී වගේ ආහාර ලබා දෙනවා. එකම ස්ථානයකට දරුවනේ ලබා දීමෙන් අපිට සතුන් නිවැරදිව ආහාර ලබා ගන්නවාද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ වගේම අපි තැටියකට ආහාර ලබා දීම සිදු කරනවා. එතකොට මේගොල්ලෝ ආහාර ගන්න ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් අපිට ආහාර ඊට පස්සේ ලබා දෙන ප්‍රමාණය. සතුන් එකම ස්ථානයකට පුතේ තැටියකට ලබා දීම මගින් මේ පොකුණ අපවිත්‍ර වීමත් වළක්ව ගන්න පුළුවන් පුතේ. එතකොට මේ මසුන් වගා කිරීමට කලින් පුතේ අපි දන්නවා පොකුණු පොහොර කිරීම කරන ලද උවත් කෘතිම ආහාර ලබා දීම අනිවාර්යෙන් සිදු කරන්න ඕනේ. පොකුණ පොහොර කරනවා අපි. නමුත් කෘතිම ආහාර ලබා දීම සිදු කරන්න ඕනේ මේගොල්ලෝගේ ප්‍රශස්ත වර්ධනයක් ලබා ගැනීම සඳහා. එතකොට මේකෙදි පොකුණ තුල ස්වභාවිකව වර්ධනය කරන ලද සත්ත්ව ප්ලවාංග වර්ග, ශාක ප්ලවාංග වර්ග තිබුණත් එම ප්‍රමාණය නියමාකාර පෝෂණයකට මත්ස්‍යයන් සඳහා ප්‍රමාණවත් වෙන්නේ. හොඳ growth and development එකක් වර්ධනය සහ විකසනයක් ලබා ගන්න. වර්ධනයක් ලබා ගන්න විශේෂයෙන්ම නේද? ඉතින් මිරිදිය මසුන් වගා පොකුණක ඉන්දියන් කාපයන් හෝ තිලාපියා වගා කරනවා නම් පොල් පුන්නක්කු හාල් නිවුඩු කරවල කුඩු එකට එක අනුපාතයට මිශ්‍ර කරලා තෙත් කරලා පුතේ මාළුවාගේ ජීවී දේහ බරින් 3%ක් 6ක් පමණ ප්‍රමාණයක් ලබා දීම සිදු කරන්න ඕනේ. මීට අමතරව වෙළඳ පොලෙන් කෘතිම ආහාර මිලදී ගැනීම සිදු කරන්න පුළුවන්. කෘතිම ආහාරවල අඩංගු සංඝටක ටික කතා කරොත් පුතේ කරවල කුඩු, හාල් නිවුඩු, සෝයා තලප, තිරිඟු පිටි, ඉස්සන්නොලු, තෙල්, විටමින් මිශ්‍රණය, khනිජ. කරවල කුඩු, හාල් නිවුඩු, සෝයා තලප ප්‍රෝටීන් ප්‍රබල විදිහට භාවිතා කරන්න නේද පුතේ? පුතේ එතකොට තිරිඟු පිටි කාබෝහයිඩ්‍රේට් ප්‍රබල විදිහට ඉස්සන්නොලු නේද දරුවනේ භාවිතා කරනවා අපි වර්ණක සහ නේද වර්ණක විදිහට වර්ණක ලබා ගැනීම සඳහා තෙල් නේද පුතේ තෙල් ඊට පස්සේ විටමින් මිශ්‍රණය සහ khනිජ මිශ්‍රණ තියෙනවා. හරි. දිනකට 2-3 වතාවක් පමණ ආහාර ලබා දීම සිදු කළ යුතුයි පුතේ. ඉතින් ආහාර කෙලින්ම පොකුණට දැමීමෙන් අපතේ යාමකට ලක් වෙනවා පුතේ. ඒ නිසා අපි බඳුනකට නැත්නම් පිගානකට තැටියක් වැනි ව්‍යුහයක් අරගෙන ඒක හතර පැත්තකින් විදලා පොකුණ තුල ජල මට්ටමෙහි මැදක් දක්වා ලණුවක් ආධාරයෙන් එල්ලා තබනවා පුතේ. එතකොට ආහාර ඒට දමන අතර මසුන් මේකට ඇවිල්ලා ආහාර ලබා ගැනීම සිදු වෙනවා. බලනකො ආහාර කෙලින්ම පොකුණට දැම්මොත් ආහාර අපතේ යන්න පුළුවන්. ඒ වගේම පොකුණ අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන් පිගානක් ආකාරයට ව්‍යුහයක් අරගෙන තැටියක් කියන්න පුළුවන්. හතර පැත්තකින් විදලා පොකුණ තුලට ජල මට්ටමේ මැදක් දක්වා ලණුවක් ආධාරයෙන් මේක බඳුන එල්ලා තියෙනවා තැටි. එවිට ආහාර ඒට දාන්න පුළුවන් මාළු ඇවිල්ලා කෑම ආහාර ලබා ගන්න. මේ බලන්න දරුවනේ ඒක. වැඩිපුර ආහාර ලබා දීම නුසුදුසුයි පුතේ. වරකට ප්‍රමාණවත් ආහාර පමණක් ලබා දීම සුදුසුයි.
මේ තියෙන පුතේ මේ ව්‍යුහේ මෙන්න මේ ආකාරي තැටියක් පිගානක් වගේ ආධාරයෙන් මේ තුරට ආහාර ලබා දීම සිදු කරන්න පුළුවන්. ජල කළමනාකරණයට ගොත් පුතේ අපි විශේෂයෙන්ම වැදගත් පොකුණක ජල කළමනාකරණයේ මත්ස්‍යයන්ගේ පැවැත්ම සඳහා පුතේ මේකෙදී පොකුණ තුල පහත තත්ත්වයන් ප්‍රධාන වශයෙන් පාලනය කරන්න ඕනේ පුතේ pH අගය ඇල්ගී ප්‍රමාණය පුතේ ශාක හා සත්ව ප්ලවාංග ජල ද්‍රාවයේ ඔක්සිජන් ප්‍රමාණය පුතේ ජල ද්‍රාවයේ CO2 ප්‍රමාණය ඒ වගේම ඇමෝනියා ජල ද්‍රාවයේ ඇමෝනියා ප්‍රමාණය මෙන්න පුතේ pH අගය ඇල්ගී ප්‍රමාණය ශාක හා සත්ව ප්ලවාංග ජල ද්‍රාවයේ O2 ප්‍රමාණය ජල ද්‍රාවයේ CO2 ප්‍රමාණය ඇමෝනියා ප්‍රමාණය. හරි ජලය තුල pH අගය අනවශ්‍ය ලෙස ආම්ලික වීම හේතුවෙන් හෝ භාෂ්මිකව මසුන් අපහසුකාරී පීඩාකාරී තත්ත්වයකට ලක් වෙනවා පුතේ. මේක නිසා pH අගය අඩු වී ආම්ලික වුණොත් පොකුණ තුල ජලය භාගයක් ඉවත් කරලා පුතේ ඒ වෙනුවට අලුතින් ජලය දාන්න පුළුවන්. එහෙම නැත්නම් පොකුණට කුඩු කරන ලද හුණුගල් කුඩු දැමීම සිදු කරන්න පුළුවන්. පොකුණ තුල අනවශ්‍ය ලෙස තද කොළ පැහැ ගැන්විලා තියෙනවා නම් පුතේ ජලය හුවමාරු කරන්න ඕනේ. පොකුණෙන් ජලය 3න් 1ක් ඉවත් කරලා ඒ වෙනකොට අලුතෙන් ජලය පෙරවීම කරන්න පුළුවන්. පොකුණ තුල වර්ණයේ නිසි පරිදි නැත්තම් ඒට ගොම එකතු කරන්න ඕනේ පුතේ. මේ සඳහා වේලි ගොම කිලෝග්‍රෑම් 1ක ප්‍රමාණයක් පොකුණේ වර්ග මීටරයක ප්‍රමාණයකට යෙදීම සිදු කරන්න පුළුවන්. ජල ද්‍රාවයේ O2 ප්‍රමාණය පාලනය කිරීම පුතේ. පොකුණ තුල ප්‍රශස්ත O2 ප්‍රමාණයක් නැත්නම් මසුන් පීඩාකාරී තත්ත්වයකට ග්‍රාහී වෙනවා දරුවනේ. එවිට පොකුණේ ඉහළ ස්තරයට ඇවිල්ලා මස්වීන් ශෝෂණය කරනවා අපිට දැක ගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක වැඩිපුර පවතින ඇල්ගී ඉවත් කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. වැඩිපුර පවතින ඇල්ගී ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. විශාල පොකුණු සඳහා නම් පුතේ වාතක රෝද පෙඩල් වීල් සවි කිරීමෙන් වාතනය කරන්න පුළුවන් පුතේ. සාමාන්‍ය කළමනාකාරී පොකුණක ජලයේ ලීටරයකට මිලිග්‍රෑම් 5ක ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්න ඕනේ පුතේ. ජලයේ ලීටරයකට මිලිග්‍රෑම් 5ක ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ජලය තුල පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු මට්ටමක තිබිය යුතුයි පුතේ. මේකෙදි ජල ද්‍රාවයේ CO2 ප්‍රමාණය ඉහළ ගියහොත් pH අගය අඩු වීමෙන් මසුන් තවදුරටත් පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. pH අගය අඩු වුණොත් ආම්ලික වෙනවනේ ජලය. හරි. ඇමෝනියා පාලනයත් ඒ වගේම වැදගත් වෙනවා පුතේ ජල කළමනාකරණයේදී විශේෂයෙන් පුතේ අනවශ්‍ය ප්‍රමාණයට පොකුණට ආහාර එකතු කිරීමෙන් ජලය තුල නිපදවන ඇමෝනියා ප්‍රමාණය ඉහළ යනවා පුතේ. මේ ඇමෝනියා මසුන්ට විෂ සහිතයි විෂ ලෙස බලපානවා පුතේ. එහෙනම් මේ නිසා පොකුණ තුල අතිරේක ආහාර හා කාබනික පදාර්ථ ඉවත් කරන්න ඕනේ. අන්න බලන්න පොකුණ තුල අතිරේක ආහාර හා කාබනික පදාර්ථ පුතේ ඉවත් කිරීම සිදු කළ යුතු වෙනවා. ඇමෝනියා පාලනය ඉතාමත්ම වැදගත්. වර්ධනය ඇගයීම පුතේ මාළුන්ට පොකුණට බහාලීමෙන් පස්සේ සතියකට වරක් මසුන්ගේ වර්ධනය පිළිබඳ පරීක්ෂා කරන්න ඕනේ. අතංගුවක් එහෙම නැත්නම් විසි දැලක් භාවිතා කරලා මාළු අල්ලගන්න පුළුවන්. මේකෙදි අල්ලගන්න ලද මාළුන්ගේ දිග හා බර ප්‍රමාණය මැනගත යුතු වෙනවා. ඉතින් මේකෙදි වර්ගයට නියමිත බර හා දිග ප්‍රමාණය තියෙනවද කියන එක පිළිබඳව පරීක්ෂා කරලා බැලීම සිදු කරන්න ඕනේ. වාර්තා තැබීම. පහත සඳහන් දත්ත වාර්තා තියාගන්න ඕනේ පුතේ මසුන් තැම්පත් කළ දිනේ. උදාහරණයක් විදිහට මේ දිනයක් දීලා තියෙනවා 2009 කියලා. තැම්පත් කළ මසුන් ප්‍රමාණය ඇල්ගී ඇසිඩ් තන් ප්‍රමාණය මියගිය මසුන් ප්‍රමාණය තැම්පත් කිරීමෙන් දිනකට පසු තැම්පත් කිරීමෙන් සතියකට පසු තැම්පත් කිරීමෙන් සති දෙකකට පසු. තැම්පත් කළ මාළු වර්ගයේ කැටලා රෝහු මිරිගාල් වේක්කයාද විදිහට මාළු පැටවුන්ගේ බර තැම්පත් කළ දින බර තැම්පත් කිරීමෙන් සතියකට පසු බර තැම්පත් කිරීමෙන් සති දෙකකට පසු බස තැම්පත් කිරීමෙන් මාසයකට පසු තැම්පත් කිරීමෙන් මාස දෙකකට පස්සේ. ඉතින් රෝගී ආසාදනයට ලක් වෙලා තියෙනවද කියන එක පොකුණ තුල ජලයේ තත්වය හා කොළ පාට ස්වභාවය වැඩි අඩු නැවත පොහොර කළ යුතුද නැද්ද කියන වගේ පුතේ ආහාර ලබා දීමේ ප්‍රමාණය වේල් ගණන ආහාර ඉතිරි වී ඇද්ද නැද්ද යන බව පුතේ අපිට මේ විදිහට ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟ කිවුල් දිය මත්ස්‍ය වගාවක් නඩත්තු කරන ආකාරය සැලකුවොත් පුතේ උදාහරණයක් ලෙස වේක්කියා වගේ වගාවක් සලකලා බලලා
තියෙන්නේ. වේග්ය පැටවුන් තැම්පත් කරන මුල් දින කිහිපය තුළදී අතිරේක ආහාර ලබා දීමට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි කලිනුත් කිව්වා පුතේ. මොකද මූලික දින කිහිපය තුළ ප්ලවාංග වර්ග ආහාරයට ගන්නේ. ඉතින් කෘත්‍රිම ලෙස ලබා දෙන ආහාර සලාක තුළ ප්‍රෝටීන්, මේදය, පිෂ්ඨය, khනිජ, විටමින් වර්ග තුලිත ප්‍රමාණවත් අඩංගු වෙන්න ආහාර ප්‍රමාණයට අඩංගු වෙන්න ඕන පුතේ. එහෙම නැත්නම් වේග්‍යගේ වර්ධනය බාල වෙනවා. ආරම්භයක මුල් මාස 3 තුල දිනකට 3 වරක් ආහාර ලබා දෙන්න ඕන පුතේ. ආරම්භක මුල් මාස 3න් පස්සේ ආහාර වාර 2ක් දක්වා අඩු කරන්න පුළුවන්. පොකුණේ තෝරාගත් ස්ථාන කිහිපයකට එකම වේලාවකදී ආහාර ලබා දීමෙන් මසුන් ඒකට හුරු කරගන්න පුළුවන් පුතේ. මසුන්ගේ දේහය බරින් 3ක් 5ක් විදිහට ආහාර දීම වැදගත් වෙනවා. වර්ෂාවෙන් පසුව ජලයේ මඩ ගතියක් ඇති වෙනවා නම් අලුහුණු කිලෝග්‍රෑම් 3ක් 7ක ප්‍රමාණයක් ජලයේ මතු පිටට ඉසීම කරන්න පුළුවන්. ජල කළමනාකරණය. ඒකේ ජල කළමනාකරණය ගැන කතා කරනකොට පුතේ අලුතින් සාධන පොකුණක ප්‍රමාණය වර්ග මීටර 500ක්වත් වෙන්න ඕනේ පුතේ. පොකුණේ ජල මට්ටම අඩි 3ක්වත් තියෙන්න ඕනේ. ඉතින් පොකුණ කලපුවක් ආසන්නයේ ඕද හදන්න පුළුවන් පුතේ. පොකුණ සෑදීම සඳහා වැලි හෝ වැලි මිශ්‍රිත මැටිපස පුතේ සුදුසු වෙන්නේ නැහැ. සුදුසු ගැඹුර පොකට පොකුණ හැරීමෙන් පස්සේ පොකුණේ පතුල හොඳින් වේල ගන්න ඕනේ. රයිට්. ඉන් පස්සේ පොකුණ අඟල් 2ක් 4ක් ගැඹුරට ජලය පුරවලා පොහොර කිරීම සිදු කළ යුතුයි. පොහොර කිරීම සඳහා පහත ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන් පුතේ. ගොම, කුකුළු පොහොර වර්ග මීටරයට කිලෝග්‍රෑම් 1ක් 2ක් ප්‍රමාණයක් යොදන්න පුළුවන්. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් TSP නම් වර්ග මීටරයට වර්ග මීටර 500කට ග්‍රෑම් 500ත් 375ත් අතර ප්‍රමාණයක් පුතේ. ඒ වගේම යූරියා යොදන්න පුළුවන් පුතේ. මේ සඳහා අපිට රයිට් යූරියා වර්ග මීටර 500කට ග්‍රෑම් 750ක ප්‍රමාණයක් යෙදීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. පොකුණ තුල ජලයේහි pH යගේ අයහපත් නම් පුතේ අලුහුණු දාලා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් අපි දන්නවා. පොහොර දාලා දින කිහිපයකට පොකුණේ ජල මට්ටම ක්‍රමානුකූලව ඉහළ දාන්න ඕනේ. පොකුණේ ජලයේ ලවණතාවය ppm 10 සිට 33 මට්ටමක පවත්වාගත යුතුයි දරුවනි. හරි. ඒ වගේම පොකුණ තුල ඇල්ගී නියමාකාරයෙන් වර්ධනය වීමෙන් පස්සේ ජල මට්ටම අඩි 3කට ගේන්න පුළුවන්. පොකුණේ ජලය මේ අවස්ථාවේදී පලාවන් ලාකොළ පාටක් ගන්නවා පුතේ. වර්ධනය ඇගීම හා වාර්තා තැබීම මිරිදිය පොකුණක් හා සමානයි. ඉතින් පුතේ විශේෂයෙන් ඔබත් එක්ක කතා කරේ අපි 7 වන ඒකකයේ දෙවන කොටසයි දුවේ පුතේ කතා කරලා අවසන් කරේ. විශේෂයෙන්ම ආහාරමේ මත්ස්‍ය වගා සම්බන්ධයෙන් කතා කරලා ඉවර කරේ දුවේ පුතේ. අපි බලාපොරොත්තු වුණා දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසෙන් විශේෂයෙන්ම ජලජ ශාක සම්බන්ධයෙන් කතා කරන්න පුතේ. 7 වන පාඩමේ 3 වන කොටසෙන් අපි බලාපොරොත්තු වුණා දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම විසිතුරු ජලජ පැලෑටි සහ ආහාරමේ ජලජ පැලෑටි වගාව සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.